අයිබෝන් දුව පුතේ. අද අපි කතා කරමු සමීකරණ පාඩමේ අවසාන කොටස සමගාමී සමීකරණ විසඳීම. මොනවද මේ සමගාමී සමීකරණ කියන්නේ? බලමු අපි. මෙතන මම උදාහරණයකට දීලා තියෙනවා මෙන්න මෙහෙම සමගාමී සමීකරණ යුගලයක්. ඒතකොට හැම වෙලෙම පුතේ මේ සමගාමී සමීකරණ යුගලයක්. එහෙම නැත්නම් සමීකරණ දෙකක් තමයි අපිට එන්නේ. ඒ වගේම මෙතන විශේෂත්වයක් තියෙනවා පුතේ පේනවා ඇති ඔයාලට නොදන්නා පද දෙකක් තියෙනවා. x y නේද? මීට කලින් අපි විසඳපු සමීකරණ වල තිබ්බේ පුතේ බොහෝ විට එක නොදන්නා පදයයි. නමුත් මෙතනදී අපිට නොදන්නා පද දෙකක් එනවා. ඊටත් වඩා නොදන්නා පද ගණන් තියෙන සමීකරණ ඉදිරියේදී ඔයාලට විසඳන්න පුළුවන් ලොකු පන්ති වලට ගියාම අපි බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. ඒ වගේම මෙතන පුතේ මේ සමීකරණයෙන් කියන්නේ පළවෙනි සමීකරණයෙන් x හා y ඒ කියන්නේ x ගේයි x කියන්නේ කීයද කියලා අපි දන්නේ. එයයි y කියන දෙන්න එකතු වුණාම හැදෙනවලු 48 කියන සංඛ්‍යාව. එතකොට අපිට හිතන්න පුළුවන් x සමාරක් විට 20 ගාණක් වෙලා හිතන්නකො x 20යි මෙයා y 28යි. එහෙම වුණත් 48 හැදෙනවා. නැත්තම් x 40යි y 8යි. මේ වගේ අවස්ථාවකදී ඒ දෙන්න එකතු වුණාම 48 කියන සංඛ්‍යාව හැදෙන්න පුළුවන්. නැත්තම් x 50 වෙලා පුතේ යාට එකතු වෙනවා y කියන එක ඍණ 2ක්. එතකොටත් 48 කියන සංඛ්‍යාව හැදෙනවා. දැන් මේ වගේ පුතේ සංඛ්‍යා අපිට අනන්ත ප්‍රමාණයක් මෙහෙම එකතු වෙලා මේ 48 කියන සංඛ්‍යාව හැදෙන්න පුළුවන්. නේද? එතකොට මේ සමීකරණ විතරක් මදි. අපිට තව ඉංගියක් දෙනවා ඊළඟ සමීකරණේ. හැබැයි x ගෙන් y අඩු කරාම උත්තරේ 4යිලු. දැන් මෙතනදිත් පුතේ මේ සමීකරණ විතරක් ගත්තමත් y 6ක් වෙලා එතකොට අපි හිතමු x 10ක් වුණා කියලා. එතකොටත් 10 එනවා. එතනදිත් පුතේ සංඛ්‍යා යුගල සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. තේරෙනවද? එතකොට මේ සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා අපිට මේ වගේ සමීකරණ දෙකක් තිබ්බම අගයක් හොයාගන්න පුළුවන්. බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. මේක විසඳන ක්‍රම දෙකක් මූලික වශයෙන් අපි 9 වසරේදී කතා කරනවා පුතේ. මුලින්ම මම කතා කරන්න හිතාගෙන ඉන්නේ පුතේ ආදේශ කිරීමේ ක්‍රමය. ඒ කියන්නේ අපි මොකද්ද කරන්න කියලා බලමු පියවරෙන් පියවරට. මුලින්ම මම කරගන්නේ පුතේ මේ සමීකරණ දෙකෙන් එකක් තෝරගෙන ඒකෙන් මම කැමති නොදන්නා පදයක්. ඒ කියන්නේ x හරි y හරි එයාලා දීලා තියෙන ඒ අඥාත පදයක් උක්ත කරගන්නවා. මෙතනදී මම කරලා තියෙන්නේ දෙවෙනි සමීකරණයක අරන් තියෙනවා. එතන අගේ පොඩි අගයක් නේ තියෙන්නේ 4. ඒ වගේම x උක්ත කරගෙන තියෙනවා මම. x උක්ත කරන විදිය ඔයාලා දන්නවා. එතකොට පුළුවන් මේ සමීකරණේ තියෙන පුතේ x ඍණ y සමානයි 4යි කියලා. x උක්ත කරන්න පුළුවන් මට වම් පැත්තේ තියෙන y ව දකුණු පැත්තට යවන්න. නේ? එතකොට එයා ධන y වෙනවා. එතකොට මට සමීකරණයක් ගොඩ නැගෙනවා මෙහෙම x සඳහා x සමානයි 4 ධන y කියලා. ඊළඟට මම කරන්නේ පුතේ මෙම x කියන අගය දැන් ආවන අගයක් අපි උක්ත කරාට පස්සේ x සමානයි 4 ධන y කියලා. අන්න එයාව ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එතකොට මට x වෙනුවට මම ලියාගන්නේ මේ 4 ධන y කියන කෙනාව. තේරුණානේ? 4 ධන y ධන y සමානයි 48 කියලා මට මෙහෙම ආදේශ කරාම ලැබෙනවා. ඊට පස්සේ මෙතන සරල සමීකරණයක් තියෙනවා. ඔයාලා කලින් සමීකරණ විසඳුවා වගේ මේක සුළු කරගෙන යන්න පුළුවන්. y එකතු වෙනවා y 2y වෙනවා. අපිට පුළුවන් ඊට පස්සේ 4 එහා පැත්තට ගෙනියන්න. එතකොට ධන 4ක් තියෙන ඍණ 4 වෙනවා. ඊට පස්සේ අපිට උත්තරයක් එනවා 2y සමානයි 44. එතකොට y දෙකක් නෙමෙයි 44. එහෙනම් එකක් හොයන්න අපි දෙකට බෙදනවා. එතකොට y සමානයි 22යි කියන පිළිතුර ලැබෙනවා. දැන් y ගේ අගය අපි හොයාගත්තා. දැන් මේක සම්පූර්ණ නැහැ. අපිට හොයන්න ඕනේ x ගේ අගය. එහෙනම් x ගේ අගය හොයන්න මම කරන වැඩේ මේ තියෙනවනේ පුතේ උක්ත කරපු සමීකරණයේ තියෙන x ඒ කියන්නේ x ට අපි අගයක් ගත්තේ. x සමානයි 4 ධන y කියලා. අන්න. එයාට y ගේ අදේ ආදේශ කරනවා. එහෙම නැත්නම් පළවෙනි සමීකරණයට ආදේශ කරන්නත් පුළුවන්, දෙවෙනි සමීකරණයට ආදේශ කරන්නත් පුළුවන්. ඔයා මේ අවස්ථා ටිකම කරලා බලන්න කෝකද අපිට ඉක්මනින්ම පියවර අඩුම පියවර ගානකින් උත්තරේ ලබා ගන්න පුළුවන් කෝකද කියලා. එතකොට තේරෙයි පුතේ මෙන්න මේකට ආදේශ කරත් අපිට ඉක්මනින්ම පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ y වෙනුවෙන් දැන් y ගේ අගේ දන්නවනේ. ඒක නිසා y වෙනුවට මම ලියා ගන්නවා මේ 22. ඊට පස්සේ මේ දෙන්න එකතු කරාම අපිට උත්තර එනවා 26යි කියලා. ඊට පස්සේ මම උත්තර දෙක මෙන්න මෙහෙම එක තැනක ලියනවා. x සමානයි 26යි y සමානයි 22යි. දැන් අපිට මේ දෙක
දැන් මේ උත්තරේ හරියද කියලා බලන්න පුළුවන් පුතේ. ආදේශ කරලා පළවෙනි සමීකරණයට නිකන් බලන්න. x කියන්නේ 26යි නම් y 22යි නම් මේ දෙන්න එකතු කරාම 48 කියන උත්තරේ එනවා. දෙවෙනි සමීකරණයට ආදේශ කරලා බලමු. 26න් 22ක් අඩු කරාම 4 කියන පිළිතුර ලැබෙනවා. දැන් අපි ඊළඟ ක්‍රමයට හදමු මේ ගාන. මේ ගානම කොහොමද ඊළඟ ක්‍රමයේ තමයි පුතේ එක් විචල්‍යයක් ඉවත් කරනවා. ඒ කියන්නේ දැන් මෙතන විචල්‍ය දෙකක් තියෙනවනේ x කියලා විචල්‍යයක් තියෙනවා y කියලා විචල්‍යයක් තියෙනවා විචල්‍ය දෙකක්. නමුත් එක විචල්‍යයක් අපිට ඉවත් කරගත්තොත් මේ ගාන අපිට හදාගන්න ලේසි. කොහොමද මේ විචල්‍යයක් ඉවත් කරගන්නේ? බලන්න පුතේ. මේ දෙකේම තියෙනවා. දැන් x තියෙනවා y තියෙනවා දෙන්නගෙම. එතකොට අපි කරන්න යන්නේ මේ වගේ අවස්ථාවකදී අපි මේ සමීකරණ දෙකම පළවෙනි සමීකරණයි දෙවෙනි සමීකරණය එක්ක එකතු කරන්න පුළුවන් අපිට. එක්ක අඩු කරන්න පුළුවන්. ඇයි එකතු කරන්නේ? ඇයි අඩු කරන්නේ කියලා බලමු. අපිට මේ x ඉවත් කරගන්න මේ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරොත් මේ x ඉවත් වෙනවා. ඇයි? මෙයා x ගෙන් x අඩු වුණාම x ට x අයින් වෙනවා නේ. එතකොට අපිට පුළුවන් එකතු කරත් x ඉවත් කරගන්න. මොකෝ මේ දෙන්නගෙම අනිත් එක ඉස්සරහා තියෙන්නේ ධන ලකුණු. ඊළඟට බලන්න x සම වෙන්නේ x අඩු කරත් තමයි ඉවත් වෙන්නේ. නේ? ඊළඟට පුතේ මෙතන තියෙනවා y තියෙන ධන y මෙතන තියෙන y ඍණ. එතකොට අපි මේ දෙන්න එකතු කළොත් මොනවද වෙන්නේ? y ට y කැපිලා යනවා. දැන් මම මේ අවස්ථාවේදී කරන්න යන්නේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරනවා. දැන් මේ එකතු කිරීමේදී නම් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක පළවෙනි එකෙන් එකතු කරත් පළවෙනි එකයි දෙවෙනි එකයි කොහොම ලිව්වත් අපිට පිළිතුර එනවා. නමුත් අඩු කිරීමේදී අපි බලලා අඩු කරන්න ඕනේ. අපි අඩු කිරීම තියෙන සමීකරණයකුත් කරමු විසඳමු. එතකොට ඔයාලට තේරෙයි. බලමු. එතකොට මම මෙහෙම ලියා ගන්නවා පුතේ x ධන y එයාට එකතු කරනවා x ඍණ y. දැන් මම මෙතන වරහණක් යොදාගෙන තියෙනවා. දැන් මම පුතේ ඔයාලත් පුරුදු වෙන්න මේ වරහණ යොදා ගන්න. මොකෝ මෙතන ඍණ සංඛ්‍යා එකේ සමහරක් අගයන් එනවා ඍණ ධන ඍණ මාරු වෙවි. එතකොට මේ ඇතුලේ තියෙන අගය වෙනස් වෙනවා. දැන්මම අපි වරහණ දාගෙන වරහණ සුළු කරගෙන මේක හදාගෙන ගියාම අපිට ඒ වැරදීම වෙන්නේ නැහැ. බලමු. වරහණ ඉවත් කරගත්තා ඊට පස්සේ y to y කැපිලා යනවා. y to y කැපුණාම පුතේ x දෙකක් තියෙනවා. x දෙක එකතු වුණාම 1x 48 ධන 4 52යි. ඊට පස්සේ x ගේ අගය හොයන්න පුළුවන් අපිට 52 දෙකෙන් බෙදලා x ගේ අගය 26යි. කලින් පිළිතුරම ලැබුණා. ඊට පස්සේ අපිට y ගේ අගය හොයන්න ඕනේ. ඒක නිසා මම කරන්නේ x සමානයි 26 කියන එක කරා පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට මම y වෙනුවට කෙලින්ම ලියා ගන්නවා 26 කියලා මෙහෙම. x වෙනුවට සමාන වෙන්න. එතකොට x වෙනුවට 26 ලියාගත්තා y ගේ අගය ගන්න පුළුවන් අපිට පහසුවෙන්ම 26 එහා පැත්තට ගන්නවා. y සමානයි 22යි. එතකොට පිළිතුර තමයි පුතේ x සමානයි 26යි y සමානයි 22. අපි තවත් උදාහරණයක් බලමු. මේ උදාහරණය මෙන්න මෙහෙම සමීකරණ දෙකක් දීලා තිනවා විසඳන්න කියලා. මේක මම විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමයෙන් තමයි විසඳන්න යන්නේ. බලමු. දැන් බලන්න පුතේ මෙතනදී දැන් ඉස්සල්ලා තිබ්බ පුතේ xy කියලා. ඊට ඉදිරියෙන් කිසිම අගයක් තිබ්බේ නැහැ. දැන් අපි මෙතනදී තියෙනවා හැම අගයකුත් තියෙනවා. ඒ කියන්නේ මෙතන 2x මෙයා 3y. එකතුව 35යි. මෙතන 2x මෙතන ඍණ y. දැන් මම මේ දෙන්නගෙන් කෙනෙක්ව ඉවත් කරගන්න ඕන මේ විචල්‍ය දෙකෙන්. මට y ඉවත් කරගන්න අපිට මේ සමීකරණ දෙක එකතු කරන්න පුළුවන්. හැබැයි එතකොට y ඉවත් වෙන්නේ විනෝත් වෙනවද නැද්ද? ඉවත් වෙන්නේ නැහැ පුතේ. 2y කියන අගේ ඉතුරු වෙනවා. මොකෝ මෙතන 3y තියෙන. එයාගෙන් 1y කෙනෙක් අඩු වුණාම 2y. එතකොට ඒ ක්‍රමේ සාර්ථක නැහැ. එහෙම කරන්න අමාරුයි. එහෙමනම් තව පියවරක් අපිට යොදාගෙන කරන්න වෙනවා. මෙයාගේ ගියත් ඉස්සරහට 3ක් කරගන්න. ඒත් එහෙම වුණොත් දෙවෙනි සමීකරණය මට 3ෙන් ගුණ කරන්න වෙනවා. එහෙම නැතුව අපිට පුළුවන් බලන්න පුතේ මේ x ගේ ඉස්සරහත් තියෙන දෙක මෙයාගේ ඉස්සරහත් තියෙන දෙක. නේද? හැබැයි මේ දෙන්නාගේ ඉස්සරහා තියෙන ධන ලකුණු දෙකක්. එහෙනම් මට පුළුවන් මේ එක සමීකරණයකින් තවත් සමීකරණයක් අඩු කරන්න. එතකොට 2x ඍණ 2x ඉහළ බිඳුව.
එහෙනම් මම කරන්න පුතේ මේ පළවෙනි සමීකරණයෙන්. එයා ලොකුයිනේ. එයාගෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. තේරුණානේ? ඒක මම ලියා ගන්නවා මෙන්න මෙහෙම. දැන් බලා ගන්න පුතේ ඇයි මම කලින් අවස්ථාවේදී කිව්වේ මෙහෙම වරහන් දාලා ඔයාලට ලියා ගන්න කිව්වේ කියලා මෙතනදී ඔයාලට තේරෙයි. දැන් බලන්න පුතේ මේ වරහන් ඉවත් කරද්දී ඍණ ලකුණෙන් ධන 2x ඍණ ලකුණෙන් ගුණ කරාම අපිට එනවා ඍණ 2x. එතකොට ඍණ y මේ ඍණ ලකුණෙන් ගුණ වුණාම ධන y වෙනවා. මෙන්න මෙහෙම. තේරුණානේ? ඊට පස්සේ දැන් අපිට පහසුවෙන් මේ දේවල් ටික සුළු කරගන්න පුළුවන්. 2x 2x කැපිලා යනවා. 3y තියෙනවා. ධන y තියෙනවා. දෙන්න එකතු වුණාම 4y. ඊට පස්සේ 35න් මේ 15ක් අඩු වුණාම පුතේ 20යි. කියන්නේ 4y සමානයි 20යි. ඒතර එහෙනම් y ගේ පිළිතුර අපිට පුළුවන් පුතේ 4 24න් බෙදලා y සමානයි 5යි. දැන් y ගේ පිළිතුර අපි ලබා ගත්තා. දැන් අපිට තියෙන්නේ එහෙනම් x ගේ අගය හොයන්න. එහෙනම් x ගේ අගය හොයන්න පුතේ මේ y සමානයි 5 කියන අගය මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. ඒතර y වෙනුවට මම ලියාගන්නේ 5. එතකොට 3y කියන්නේ 3 ගුණ කිරීම 5. මෙන්න මෙහෙම මම ලියා ගන්නවා. පැහැදිලිනේ? ඊට පස්සේ පුතේ මේක සුළු කරගත්තම මෙහෙම එනවා 3 වරක් 5 15යිනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ධන 15 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න. එතකොට ඍණ 15යි. 2x සමානයි 20යි. x සමානයි 10යි. එතකොට මේ ගාමී සමීකරණ දෙක විසඳුවම අපිට ලැබෙන පිළිතුර වෙන්නේ පුතේ x සමානයි 10යි y සමානයි 5යි. දැන් මේකෙත් අපිට පුළුවන් පුතේ ආදේශ කරලා බලන්න පළවෙනි සමීකරණයටයි දෙවෙනි සමීකරණයට ඔයාලා කැමති සමීකරණයට ආදේශ කරලා බලන්න මේ අගය නැත්නම් පිළිතුර නිවැරදිද කියලා. අපි යන් තවත් උදාහරණයකට. මේ උදාහරණය මෙන්න මේ වගේ ඔයාලට වගන්ති සහිත නැත්නම් වගන්තියකින් යම්කිසි විස්තරයකින් මේ වගේ සමගාමී සමීකරණයක් ගොඩනගන්නයි ඒක විසඳන්නයි මේ වගේ අභ්‍යාසෙ ඉන්න පුළුවන්. කියවලා බලන්න පුතේ දොඩම් ගෙඩි 3ක් හා ඇපල් ගෙඩි 2ක් මිලදී ගැනීමට යන වියදම රුපියල් 195ක්ද දොඩම් ගෙඩියක් හා ඇපල් ගෙඩි 2ක් මිලදී ගැනීමට යන වියදම රුපියල් 125ක්ද වේ. එහෙනම් දොඩම් ගෙඩියක මිල Aද ඇපල් ගෙඩියක මිල Bද ලෙසගෙන එතකොට මෙයා කියලා තියෙනවා අපිට යොදා ගන්න ඕනේ මොන අක්ෂරද කියලා. ඊට පස්සේ පළවෙනි ඊටම කියනවා අපිට සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න කියලා. දැන් අපිට ලේසියෙන්ම ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ දොඩම් ගෙඩි 3 මෙතන කියලා තියෙනවා පුතේ. දොඩම් ගෙඩි 3ක හා ඇපල් ගෙඩි දෙක මිල 195යි. හැබැයි දොඩම් ගෙඩියක් හා ඇපල් ගෙඩියක මිල රුපියල් 125යි කියලා. දැන් මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ දොඩම් ගෙඩි 3යි ධන ඇපල් ගෙඩි 2යි 195යි. දොඩම් ගෙඩි 1ක් ධන ඇපල් ගෙඩි 2ක් සමාන 125යි. දැන් මේකේ දොඩම් ඇපල් කියලා ලියනව වෙනුවට එයාලා දීලා තියෙන අක්ෂර දෙකක්. ඒ අක්ෂර දෙක අපිට යොදාගෙන මෙන්න මෙහෙම සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. 3යි a ධන 2යි b සමාන 195යි. a ධන 2යි b සමානයි 125යි. එතකොට මේ අභ්‍යාස ගානේ පුතේ පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ අපි දෙවෙනි කොටසට යමු. එතන කියලා තියෙනවා මේ දොඩම් ගෙඩියක් හා ඇපල් ගෙඩියක් මිල වෙන වෙනම හොයන්න කියලා. එහෙම මිල වෙන වෙනම හොයන්න නම් මොකද වෙන්නේ? අපිට මේ සමගාමී සමීකරණ දෙක විසඳන්න වෙනවා. කොහොමද මේ සමගාමී සමීකරණ දෙක විසඳන්නේ කියලා බලමු. ඔව් පුතේ. පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණ මම ලියාගත්තා. අංක දාගත්තා මේ සමීකරණ දෙකට. දැන් බැලුවල්මට බලන්න පුතේ 3යි a තියෙනවා. සමීකරණ දෙක මම සංසන්දනය කරන්නේ. මෙතන මෙයාගේ පුතේ a ඉස්සරහ ගුණිතය තියෙන 3 මෙතන කයි තියෙන්නේ. හැබැයි මේ දෙන්න අපිට ඉවත් කරන්න එතකොට තරමක් අමාරුයි. මෙතන හැබැයි අගයන් දෙක සමානයි. මෙතන 2යි b මෙතන 2යි b. ඉස්සරහ තියෙන ලකුණු දෙක සමානයි. එහෙනම් මෙයාගෙන් මෙයාව අයින් කරන්න නම් අපිට මොනවද කරන්න ඕනේ පුතේ? අඩු කරන්න ඕනේ. එතකොට මම කරන්නේ මේක ලොකු 195 තියෙන පළවෙනි සමීකරණේ පළවෙනි සමීකරණයෙන් මම අඩු කරනවා දෙවෙනි සමීකරණය. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ලියා ගන්නවා 2යි a ධන 2යි b ඍණ වරහන් ඇතුළේ ලියා ගන්නවා a ධන 2යි b සමාන 195 ඍණ 125. ඊට පස්සේ මේ ඍණ ලකුණෙන් ගුණ කර ගන්නවා පුතේ. එතකොට එනවා ඍණ a මෙතන එනවා ඍණ 2යි b. දැක්කනේ පුතේ මේ වරහන යොදා ගැනීමේ තියෙන වටිනාකම. අනිවාර්යයෙන්ම මෙහෙම ඍණ ලකුණක් එනවා නම් මේ වරහන
යොදා ගන්න ඕනේ. මේ මොන වරහනක්ද යොදාගෙන තියෙන්නේ? සුළු වරහන. හරි. ඊට පස්සේ සුළු කරාම මේ පිළිතුර අපිට ලැබෙනවා. ඊට පස්සේ b ට b අපිට අයින් කරගන්න පුළුවන්. එතකොට එනවා 2a සමානයි 70. ඊට පස්සේ a ගේ අගය ගන්න 72කින් බෙදලා 35 කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් අපි a හොයාගත්තා. අපිට ඊළඟට තියෙන්නේ b හි අගය සෙවීම සඳහා a සමානයි 35 කියන කෙනා පළවෙනි සමීකරණයට මම ආදේශ කරනවා. මේක දෙවෙනි සමීකරණයට ආදේශ කරත් ඊට වඩා ලේසි. මම පළවෙනි සමීකරණය ආදේශ කරනවා. බලන්න. එතකොට මම මෙතන ලියා ගන්නවා a වෙනුවට පුතේ 35. තේරුණානේ? සුළු කරගත්තා 105ක් ආවා. 105 මම මෙහා පැත්තට ගෙනියනවා. එතකොට 195 රින 105. 2b සමානයි 90 කියන පිළිතුර අපිට ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් b ගේ අගය ගන්න 92කින් බෙදන්න. එතකොට b සමානයි 45. පිළිතුර වෙන්නේ පුතේ a සමානයි 35 b සමානයි 45. දැන් මේ විදිහට ලියලා මදි අපිට ලියන්න පුළුවන් තව පෙළයකින්. එහෙනම් දොඩම් ගෙඩියක මිල රුපියල් 35යි. ඇපල් ගෙඩියක මිල රුපියල් 45.